පොසොන් පුන් පොහෝ දිනේ නිමිති කරගෙන නවාංග උපෝසත සීලය සමාදන් වුණ සිල්වත් ගුණවත් පින්වත්නි, මේ හැම දිනම අද දවස පුන් පොහෝ දවසේදීම විහාරස්ථානයට පැමිණිලා සිල් සමාදන් වෙලා තමන්ගේ ජීවිතේ අද දවසේ තාමත් සිල්වත්ව, ඊටමත් ගුණවත්ව ධර්ම මාර්ගයන් දියුණු කරන්නට අවස්ථාව සලස්වා ගන්නට යෙදුණා. ඉතින් පොසොන් පොහෝ දවස ගැනවත්, පොසොන් පොහෝ දවසේ වැදගත්කම ගැනවත් මෙයට අමුතුවෙන් කරුණු පැහැදිලි කරන්නට අවශ්‍ය කරන්නේ නැහැ. ඕනෑ තරම් කියවලා, ඕනෑ තරම් බණ අහලා පොසොන් පොහොය දවස් ගණනාවකට ඉතිහාසයේ පුරාවට සම්බන්ධ වෙලා පොසොන් පොහොය ගැන හොඳ හැටි දන්නවා. මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීම ගැන උන්වහන්සේ තුල තිබ්බ සංවිධානාත්මක ධර්ම ප්‍රචාරක ක්‍රමවේදය ගැන, ඒ තුළ ලංකාවේ ධර්මයේ මුල් බැසගත් විදිහ ගැන මේ අය ඕනෑ තරම් අහලා තියෙනවා, දන්නවා. පිටුතුනි, හැමෝටම අවශ්‍ය කරන්නේ මේ ලෝකේ මිනිස්සු දිහා බැලුවොත්, මානව වර්ගය දිහා බැලුවම හැමෝටම ඕන කරන එක දෙයක් තියෙනවා. මේ ලෝකේ මිනිස්සු මේ හැම දෙයක්ම කරලා බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. කාටත් ඕනේ නිදහස. කාටත් අවශ්‍ය කරන්නේ නිදහස් වීම. කොයි මිනිසයාට අවශ්‍ය කරනවා ගැලවීමක්, විමුක්තියක්, නිෂ්ඨාවක්, නිර්වාණයක්, ස්වර්ගයක්, මෝක්ෂයක්. මේ මොන වචනෙන් කිව්වත් කාගේ බලාපොරොත්තුව ගැලවීම. හැමෝටම අවශ්‍ය කරන්නේ මේ මානසික නිදහස. එක අය, එක ආගම් වල අය, එක රටවල අය විවිධ විදිහට මේ නිදහස් වීම, මේ මෝක්ෂය සොයන්නට පටන් ගන්නවා. දැන් ඉන්දියාව ගත්තොත්, ඉන්දියාවේ කට්ටියක් යාග හෝම පවත්වලා, පුද පූජාවන් පවත්වලා ඒගොල්ලෝ නිදහස හොයනවා, මෝක්ෂය හොයනවා. තව කට්ටියක් අදටත් ඉන්දියාවේ විවිධ වෘත සමාදන් වෙලා, සමහර වෙලාවට අධික දුක් සහිත වෘත සමාදන් වෙලා ඒගොල්ලෝ මේ මෝක්ෂය, විමුක්තිය හොයනවා. තවත් සමහරක් අය මලමිනිය දිහා බලාගෙන ඉන්නවා විවිධ ක්‍රමවලට. ඒ රටේ අය විමුක්තිය හොයනවා. ක්‍රිස්තියානි අය ගත්තොත් ඒගොල්ලෝ දෙවියන් වහන්සේට යාඥා කරලා ගීතිකා කියලා ඒගොල්ලෝ හොයන්නේ විමුක්තිය. ඉස්ලාම් බැතිමතුන් ගත්තොත්, මුස්ලිම් බැතිමතුන් ගත්තොත් ඒගොල්ලෝ හොයන්නේ අල්ලාහ් දෙවියොත් එක්ක සහභාගීතාවය කියන වචනේ. ඒ විමුක්තිය. බෞද්ධ අපි ගත්තොත් විවිධ පුද පූජාවන් කරමින් සිල් සමාදන් වෙනවා, බණ අහනවා, භාවනා කරනවා. ඒ හොයන්නේ අර කියන විමුක්තියමයි. මේ ලෝකේ මානව වර්ගය දිහා බැලුවම මිනිස්සු එක විදිහට විමුක්තිය හොයනවා. සමහරක් අය විවාහ වෙලා ගැලවීමක්, නිදහසක්, මානසික සතුටක් හොයනවා. සමහරක් අය බොනවා. ඒකෙත් හොයන්නේ මේ නිදහස, මේ මානසික සතුට. තවත් සමහරක් අය රැකියාව කරලා හොයනවා. තවත් සමහරක් අය සමාජ සේවා කරලා හොයනවා. තවත් සමහරක් අය සමාජ විරෝධී දේවල් කරලා හොයනවා. කොයි විදිහෙන් හෙව්වත් මේ හොයලා තියෙන්නේ මානසික සතුට. මේ හොයන්නේ නිදහස. ඔය කොයි විදිහට හොයලා ඕක ඇති වෙන දවසක් එනවා. මේ හොයලා
ගානක් හම්බෙන්නේ නැතුව ගියාම ඇති වෙනවනේ. මම හිතන්නේ ඒ ඇති වෙච්ච දවසේ ඉඳලා තමයි මේ මාර්ගයේ වඩන්නට පටන් ගන්න හොඳම දවස. නිර්වාණ මාර්ගයේ වඩන්නට පටන් ගන්න හොඳම දවස තමයි අර හොයලා ඇති වෙන දවස. ඉතින් බලන්නකෝ දැන් එක විදිහට හොයනකොට අපි තේරුම් ගන්නවා මේ භෞතික දේවල් තුල මේ හොයන විමුක්තිය නැති බව. භෞතික දේවල් තුළින් මේ හොයන මානසික නිදහස මේ හොයන මානසික සතුට ලැබෙන්නේ නැති බව තේරුම් ගන්නවා. ඒකට ඉස්සෙල්ලා හොයන්න ඕනේ. හොයලා ඇති වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විවිධ දේවල් කළා. එක ගුරුවරු ගාවට ගියා. ඒ ගුරුවරු ගාව තියෙන ශිල්ප පරතරයටම ඉගෙන ගත්තා. උන්වහන්සේ ශරීරයට අධික ලෙස දුක් දුන්නා. අධික ලෙස සැප දුන්නා. ඒ ඔක්කොගෙම පස්සේ මැදුම් පිළිවෙත සකස් කරගන්නේ. එතකොට මිනිස්සේ හොයලා ඇති වුණාම එයාට දැනෙනවා මේ භෞතික දේවල් තුල මම හොයන විමුක්තිය නැති බව. අනේ මේ දැනෙච්ච දවසේ ඉඳලා ඒ දේ තුල තමයි මේ හොයන රහස තියෙන්නේ. පූර්ණ අවධියකටපත් වෙනවා කියලා බණපොත්වල සඳහන් වෙන්නේ නිතරම. පිටුනේ මනසේකේ බලාපොරොත්තු වෙන විමුක්ති මාර්ගය වඩන්නට ඒ බලාපොරොත්තු වෙන නිර්වාණ මාර්ගය වඩන්නට ගුණාංග 4ක් එයා තුළ තියෙන්නට ඕනේ. පළවෙනි ගුණාංගය තමයි අවංකවම නිර්වාණ මාර්ගයේ වඩන්නට තියෙන ඕනෙකම. නිර්වාණ මාර්ගයේ වඩන්නට අවංක ඕනෑකමක් තියෙන්නට ඕනේ. ලාභ අපේක්ෂාවෙන්, කීර්ති අපේක්ෂාවෙන්, ප්‍රශංසාව අපේක්ෂාවෙන්, භෞතික අරමුණකින්, ලෞකික අරමුණකින් නිර්වාණ මාර්ගයේ වඩන්නට බණ භාවනා කරන්නට නම් යොමුනේ එතන තියෙන අවංකව නිර්වාණයට වමනාවක් නෙවෙයි. එතන තියෙන වෙන වමනාවක්. අනිත් අය මට ගරු කරයි, අනිත් අය මට ප්‍රශංසා කරයි, අනිත් අය මට කීර්තිය පතුරවයි. එහෙම හිතාගෙන නම් නිවනට යොමු වෙන්නේ මේ මාර්ගයේ වඩන්නට යන්නේ එතන තියෙන අවංක ඕනෑකමක් නෙවෙයි. අන්න එතකොට පාර වරදිනවා. ඒ නිසා අවංක ඕනෑකමක් තියෙන්නට ඕනේ. ඒ අවංක ඕනෑකම ඇති වෙන්න නම් මේ භෞතික දේවල් වලට තියෙන කැමැත්ත නැති වෙන්නට ඕනේ. ලාභ කීර්ති ප්‍රශංසා වලට තියෙන කැමැත්ත නැති වෙන්නට ඕනේ. මේ හැම දෙයක්ම මායාවක් විතරයි කියන එක හිතට දැනෙන්නට ඕනේ. භෞතික හැමදේම මායාවක් විතරයි කියන එක හිතට දැනුන තැනදී අර අවංක ඕනෙකම ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ අවංක ඕනෙකම තමයි ඒ අවංක වමනාව තමයි මේ නිර්වාණ මාර්ගයේ වැඩිවීමට පුද්ගලයෙකු සතු විය යුතු පළවෙනි ගුණාංගය. එතකොට ඒ තුලින් මමත්වය අනන්‍යතාවය කියන එක නැතුව ගියාම මම තුල අනන්‍යතාවයක් ගොඩනගා ගන්නට අවශ්‍ය නැහැ කියන එක දැනෙනකොට ඒක තමයි මේ නිර්වාණ මාර්ගයේ වැඩන තියෙන පළවෙනි සුදුසුකම බවට පත් වෙන්නේ. දෙවෙනි ගුණාංගය හදවත පිරිසිදු වෙන්නට ඕනේ. මේ මඟ වඩන කෙනා තුළ පළවෙනියට තියෙන්නට ඕනේ අවංක වමනාවක්. දෙවෙනි කාරණේ එයාගේ හදවත පිරිසිදු වෙන්නට ඕනේ. අව්‍යාජ බවක් තියෙන්නට ඕනේ හදවතේ. හරියට පුංචි ළමයෙක් හිතන්න උපත් දානයක් විතර ළමයි අව්‍යාජමයි කියලා මම කියන්නේ. නිකන් උදාහරණයක් හිතන්න පුංචි ළමයෙක්ට කිව්වොත් එහෙම පුතේ තාත්තා නැහැ කියන්නේ. ළමයා මොකද්ද කියන්නේ? අංකල් තාත්තා කිව්ව තාත්තා නැහැ කියන්නේ කියලා. එච්චරට ළමයා අවංකයි.
එතකොට මේ අවංක බව, අව්‍යාජ බව, හදවතේ පිරිසුදු බවක් තියෙන්න ඕනේ මේ මඟ වඩන කෙනා තුළ. අපිරිසුදු හදවතකින් නිවන් මාර්ග වඩන්නට බෑ. එතකොට මේ හදවතේ පිරිසුදු බව දැන් විරුද්ධ දැන් කියන මේක වැරදි කියලා කාට හරි හිතනවා නම් එයාට පුළුවන් වෙන්නට ඕනේ මෙතෙන්දිම ඒකට විරුද්ධ වෙන්න නෑ. හාමුදුරුවෝ කියන එක වැරදි. එහෙම නැතුව මෙතෙන්දි ඔළුව වනවනා ඉඳලා මෙතනින් එළියට ගහලා යන ගමන් මගදී වාහනේ යන අනිත් අයත් එක කිව්වේ මොනවද හරි ඒ කිව්වේ ඌවද බඩ. ඉතින් දැන් එහෙම කියලා කියහම ඒකට එයා තුල අව්‍යාජත්වයක් නෑ. මේ අඬන්න ඕනේ නම් අඬන්න ඕනේ. hina වෙලා හරියන්නේ නෑ අඬන්න හිතාගෙන. අඬ හිතෙන් අඬලා මූණට hina වෙලා හරියන්නේ නෑ. අඬනවා නම් අඬන්න ඕනේ. hina වෙනවා නම් hina වෙන්න ඕනේ. අව්‍යාජත්වයක් තියෙන්න ඕනේ. දැන් ඔය ගෙවල් අත් කරනවා නේද? සමහර වෙලාවට සමහර අයගේ ගෙවල් වලට අඩිය තියාගන්න බෑ. ඒනට කවුරු හරි එනවයි කියලා දැනගත්තාම මොකද කරන්නේ? හොගාලා ගියක් කරනවා. ඒක අව්‍යාජත්වයක් විතර නැහැ. ඒතර තියෙන අරයට පේන්න අස්කරලා තියෙනවා. අඳුරුත් ඒක තමයි අපිව. අඳුරු කෙනෙක් පිටින් එනවයි කියලා කිව්වම හොගාලා අස්කරනවා ඉතින්. කවුරු එනවා? ඒක අව්‍යාජත්වයක් තියෙනවා. ඒ අව්‍යාජ බව දියුණු කරගන්න. දැන් ඒතර කාරණා දෙකක් කිව්වා. එකක් කිව්වා අවංක උවමනාවක් තියෙන්න ඕනේ. දෙක කිව්වා හදවත අව්‍යාජ වෙන්න ඕනේ, පිරිසිදු වෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව අතුලාන්තයේ තුල සිද්ධ වෙන වෙනස් වීම පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඉතින් අපි කැමති වුණත් අකමැති වුණත් මේ ජීවිතේ මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා. පුංචි කාලේ හිටපු ඔබ ටික කාලෙකින් තරුණ වුණා. ඒ තරුණ ජීවිතයේ ඔබ මැදිවියටපත් වුණා. දැන් මහලු වී. ඔක්කොම ළඟ මෙතන ටිකද. එතකොට දැන් ජීවිතේ ටිකෙන් ටික වෙනස් වෙලා ඉවර. සමහරක් කෙනෙක් ළමා කාලෙට කැමති. සමහරක් කෙනෙක් තරුණ කාලෙට කැමති. සමහර කෙනෙක් ඔක්කොගෙම නිදහස් මේ කාලේ හොඳයි. හැබැයි මේ කොච්චර මේකට කැමති වුණත් අපි අකමැති වුණත් මේ වෙනස් වීම සිද්ධ වෙනවා. එතකොට මේ වෙනස් වීමට තියෙන කැමැත්ත අකමැත්ත නැති වෙන්න ඕනේ. ඒක නැති කරගන්න ඕනේ. මේ වෙනස් වීම පිළිගන්නට පුළුවන් වෙන්න ඕනේ. මේක එක වෙලාවකට හිතනකොට නිකන් ස්වභාව ධර්මයෙන් මිනිස්සුන්ව පරීක්ෂා කිරීමක් වගේ. දැන් හිතන්නකො කාටවත් හැමදාම එකම විදිහට ඉන්න බෑ. අටලෝ දහම ගැන ගත්තා. එක කාලයකට කීර්තිය ලැබීගෙන යනවා. තව කාලයකට ඒ කීර්තිය වෙනුවට අපකීර්තිය ලැබෙන්නට පටන් ගන්නවා. එතකොට කීර්තියට කැමති වෙලා අපකීර්තියට අකමැති වෙලා අන්තගාමී වුණොත් මේ මඟ වඩන්නට බෑ. ස්වභාව ධර්මයේ මේ දෙකම බැලන්ස් කරනවා. කීර්තිය ඇති කරනවා, අපකීර්තිය ඇති කරනවා. කාලයකට ලාභ, තව කාලයකට අලාභ. එතකොට මේ දේවල් ස්වභාව ධර්මයෙන් සාමාන්‍ය ක්‍රමවේදයකට සිද්ධ වෙන දේවල්. ඒ දේවල් තුළින් ඇතිවෙන මේ වෙනස් වීම පිළිගන්නට පුළුවන් වෙන්නට ඕනේ මඟ වඩන කෙනාට. අර කතාවකුත් තියෙනවානේ. මිනිස්සු ගමේ පන්සලේ හාමුදුරුවන්ට එක ගමක. ඒ ගමේ පන්සලේ හාමුදුරුවන්ට මිනිස්සු බොහෝම ගරු කළා. හරියට දානමාන දෙනවා, වැඳුම් පිදුම් කරනවා, හරියට සලකනවා. මේ හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් කියලා හිතාගෙන මිනිස්සු සෑහෙන්න මේ හාමුදුරුවන්ට ගරු බුහුමන් කළා. ඔය ගමේම පන්සලක් ගාව ගෙදරක ගෑනු ළමයෙක්ට දරුවෙක් හම්බුනාම ඒ අම්මා අහනවලු ළමයාගෙන් දැන් කවුද මේ ළමයාගේ තාත්තා?
අර කෙල්ල ගත්තට මොකද කවුද ඉතින් පන්සලේ හාමුදුරුවෝ. ඉතින් අර අම්මයි තාත්තයි උග ගන්න පොඩි ළමයා තරම් කියලා හාමුදුරුවන්ට දීලා ගෙනවලු හාමුදුරනේ අපිට හාමුදුරුවන්ගේ ළමයි බලා ගන්න බෑ හාමුදුරුවෝ කියන්නේ බලා ගන්න. ඒකත් හොඳයි කියලා හාමුදුරුවෝ ළමයා බාර ගන්නවා. ඉතින් හාමුදුරුවෝ දානේ පිට පාත යනවා මිනිස්සු පිට පාත දෙන්නේ නැහැ මිනිස්සු පන්සල් දෙන්නේ නැහැ. කොහොම කාලයක් යනකොට අර ගෑනම ආපහු කියනවා අම්මේ මම බොරු කිව්වේ හාමුදුරුවන්ගේ නෙමෙයි ළමයා මාළු කාර්යය. දැන් අර මිනිස්සු ගිහිල්ලා නේද වැඳලා හාමුදුරුවනේ සමාවෙන්න අපි වැරද්දක් කළේ. අපි ආපහු ළමයා අරන් යන්නම් ඔබ වහන්සේට කරදරයි. හාමුදුරුවෝ ආ ඒකත් හොඳයි. ඒතකොට දැන් මේ කොයි දේ වුණත් ලාභ වුණත් අලාභ වුණත් හිමිවීම වුණත් අහිමිවීම වුණත් කීර්තිය වුණත් අපකීර්තිය වුණත් නින්දා වුණත් ප්‍රශංසා වුණත් මොන දේ වුණත් ඒක බාර ගන්නට පුළුවන් නම් ඒ බාර ගන්නට පුළුවන් බවක් මේ නිර්වාණ මාර්ගයේ වඩන කෙනා තුළ ඇති වෙන්නට ඕනේ. දැන් ගුණාංග තුනක් කිව්වා. හතරවෙනි කාරණය නිර්වාණ මාර්ගයේ වඩන කෙනා විමසා පිළිගන්න කෙනෙක් වෙන්නට ඕනේ. ඕනෑම දෙයක් විමසා පිළිගන්න කෙනෙක් කිව්ව පළියට ඇහුණ පළියට පොතේ තිබ්බ පළියටම පිළිගන්න කෙනෙක් නොවිය යුතුයි. බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කරන්නේ මේක පරම්පරාවෙන් ආවට පොත්වල තිබ්බට කවුරුත් බණට කිව්වට ඒක ඒ විදිහටම පිළිගන්න එපා. එතකොට විමර්ශාව නැති විමසන්නේ නැතුව ඇති වෙන ශ්‍රද්ධාව සැබවින්ම ශ්‍රද්ධාවක් නෙමෙයි කියලා හිතනවා. නිකන් හිතලා බලන්නකෝ දැන් මම මේ කියන දේ උනා මේක මේ විදිහටම පිළිගත යුතු නැහැ. එකක් තමන්ගේ හිතෙන් විමසලා බලන්න ඕනේ මේ කියන දේ හරිද මේක ඇත්තද මේක මෙහෙම වෙන්න පුළුවන්ද කවුරුත් අපිට අමුරිය රැහිලෙන් දැක්ක ටිකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒක විමසා බලන්න ඕනේ. විමසා බලලා හිතට එකගණක් පිළිගන්න ඕනේ. විමර්ශාව නැති ශ්‍රද්ධාවක් නෙවෙයි. ඒතර බෞද්ධයෙකු තුළ මඟ වඩන කෙනෙකු තුළ තිබෙතු ඊළඟ ගුණාංගය තමයි විමසා පිළිගැනීම කියන එක. විමසා පිළිගන්නේ නැතුව සාම්ප්‍රදායිකට ගැටි වුණාම ආච්චිලත් සිල් ගත්තා, සීයලත් සිල් ගත්තා, අපේ අම්මලා තාත්තලාත් සිල් ගත්තා. ඉතින් අපිත් යනවා සිල් ගන්නට. දැන් හිතේ සිල් ගන්න යනවා සම්ප්‍රදායිකව සිල් ගත්ත නිසා මෙසේක මේක මොකටද කරන්නේ මොකක්ද ලැබෙන්නේ මොකක්ද මේකේ ප්‍රතිඵලය කියලා හිතන්නේ නැහැ. මේ කෝකත් එහෙමනේ පින්කම් කරන්න ගියාම දානේ දෙන්න ගියා වුණා ආච්චිලත් දානේ පිටාරක් බෙදුවා සංකීර්ණ කරන්න සීයලත් බෙදුවා අපේ අම්මලත් බෙදුවා ඉතින් අපිත් බෙදනවා. මේක හරිද වැරදිද කියලා හිතන්නේ නැහැ. අවශ්‍යද නැද්ද කියලා හිතන්නේ නැහැ. ඒතකොට මේ නිවනට යන මාර්ගයේ සාම්ප්‍රදායිකව කරගෙන ගිය දේවල්ම නිවනට බලපානවා කියන එකක් නෑ. සමහර විට ඒ සම්ප්‍රදාය වැරදි වෙන්න පුළුවන්. අර ජපාන් සෙල් කතාවක් තියෙනවා. අහලත් ඇති. එක ගුරුවරයෙක් භාවනා යෝගී ගුරුවරයෙක් භාවනා කරනකොට මේ පන්සලේ ඉන්න පූසෙක්. මේ පූසා මොකද කරන්නේ? ඇවිල්ලා කොච්චරවත් අර ආමුදුරු පරයන්කෙන් වාඩි වුණාම අර ආමුදුරුවා ගෙල්ගිය ඇතුළේනවා, ඔඩොක්කුවට නගිනවා, මූණ ලෙව කනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේට භාවනා කරන්න බැහැ පූසත් එක්ක. ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? පූසා වල්ලලා ගැට ගහනවා ළඟ කනුවක. දැන් උරතරේ නැති කරපු පූසානේ. ඉතින් ළඟින්ම ගැට ගහ ගන්නවා. දැන් පූසා කනුවේ ගැට ගහලා ආමුදුරුවා භාවනා කරනවා. ගෝලිය බලන් හිටියා ලොකු ආම්තුරු හැමදාම භාවනා කරන්නේ පූසා කණුවේ ගැට ගහලා. ගෝලිය හිතුවා විමුක්ති මාර්ගයට භාවනා කරනවා නම් පූසෙක් වලින් ගැට ගහ ගන්න ඕනේ.
දැන් මොකද කරන්නේ? ගෝලය පූසාව ගැට ගහගෙන භාවනා කරනවා. එතනින් නවතිනවා නේද? ඊළඟට පොත් ලියන කොටත් ලියනවා. අහවල් ගුරුතුමා පූසාව කන්නේ ගැට ගහලා භාවනා කරලා විමුක්තිය ලැබුවා. දැන් අනුගාමිකයෝ ඒගොල්ලෝ පූසෙක ගැට ගහගෙන මෙතන භාවනා කරනවා. දැන් බලන්න සම්ප්‍රදාය ගුරුවරයා පූසාව ගැට ගහලා භාවනා කරේ පූසත් එක්ක බැරි නිසා. හැබැයි ඒක විමසුවේ නැහැ, හිතලා බැලුවේ නැහැ. සම්ප්‍රදාය නිසා පිළිගත්තා. අනුගාමිකයෝ ගණනාවක් අර වැරදිච්ච සම්ප්‍රදාය නිසා මිත්‍යා දෘෂ්ටියට පත් වෙනවා. එනිසා සාම්ප්‍රදායික පිළිගැනීම කියන එක නිවනට එකඟ නැහැ. විමුක්තියට එකඟ නැහැ. ඒකට තියෙන්නට ඕනේ විමසා බලන්නට නුවණක්. විමසා බලලා පිළිගන්නට නුවණක් හිත තුළ තියෙන්නට ඕනේ. ඕපන් මයින්ඩ් තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් මේ විමුක්ති මාර්ගය තුල ගමන් කරන්නට බැහැ. එතකොට අපිට වෙලා තියෙන්නේ අර සාමාන්‍ය කියනවානේ උපදේවි හිත ප්‍රබාසරයි කියලා. කොයිතරම් දුරට හිතද දන්නේ. උපදේවි හිත ප්‍රබාසරයි කියනවා. එතකොට මේ කියන හිතට අපි විසින් එක එක දේවල් එකතු කරගන්නවා. මමත්වයක්, අනන්‍යතාවයක් ඉපදෙනකොට ළමයාට ආගමක් කොහෙවත් කොටලා තිබෙන්නේ නැහැ. ඉපදෙනකොට ළමයා අහවල් දේශපාලන පක්ෂය කියලා එකක් තිබෙන්නේ නැහැ. ඉපදෙනකොට ශ්‍රී ලාංකික සිංහල මුස්ලිම් කියලා තිබෙන්නේ නැහැ. බ්‍රිතාන්‍ය කියලා තිබෙන්නේ නැහැ. ඉංග්‍රීසි ජාතිකයෝ කියලා තිබෙන්නේ නැහැ. ඒතකොට මොකද කරන්නේ? අපි විසින් අපි තුළට එක එක දේවල් ටික එකතු කරගන්නවා. අනන්‍යතාවයක් හදාගන්නවා. එතකොට මේ පාට කණ්ණාඩිය දාගෙන ධර්මයේ දිහා බලන තාක්කල් ධර්ම අවබෝධය ලබන්නට බැහැ. ඊළඟට පාට කණ්ණාඩිය දාගෙන මොකක් දිහා බැලුවත් පේන්නේ ඒ පාටට. එතකොට වැරදි අරමුණක් හිත තුළ තියාගෙන වැරදි පිළිගැනීමක් හිත තුළ තියාගෙන කෝක දිහා බැලුවත් පේන්නේ වැරදියට. තරහගේ වෙලාවට ලේලි ගෙදර මොනවා කළත් වැරදි. තරහගේ වෙලාවට මහත්තයා ගෙදර මොනවා කළත් වැරදි. ඒ මොකද කැසත් වැරදි. මම කියන්නේ ඉංග්‍රීසි නෝනලා නේද? ලංකාවේ. එතකොට මේ දැන් හිතට ලැබෙන අරමුණත් එක්ක හිත අරමුණත් මේක වගේ සංකල්පත් එක්ක බැලුවොත් ඒක පේන්නේ මේ විදිහටමයි. එනිසා මාර්ගයේ වඩන පුද්ගලයා විමුක්තිය හොයන කෙනා සංකල්ප වලින් තොරව බලන්නට පුළුවන් වෙන්නට ඕනේ. බණ අහන්න ඉඳගත්තට පස්සේ හිතනවා අපෝ යහමුදුරෝ හෙන UMP කාර්යය. දැන් එහෙම හිතනොත් මොකද වෙන්නේ? ආමුදුරෝ කියන බණත් UMP බණ. උදාහරණයක්. එතකොට සංකල්ප වලින් තොරව බණ අහන්න පුළුවන්. සංකල්ප වලින් තොරව නම් බණ පොත කියවන්නේ. සංකල්ප වලට එල්බ ගන්න නැතුව ඒකෙන් තොරව නම් ඔබ මාර්ගය වඩන්නේ ඒක ඉතාමත් සාර්ථකයි. එනිසා ඔබ සංකල්ප වලින් තොර වෙලා ටිකක් වෙලා හිතලා බලන්න ගෙදර ගිහිල්ලා කිසිම දෙයකට කිසිම සංකල්පයකට එළඹ ගන්නේ නැතුව ගොඩාක් වෙලා ඔබට ඉන්න පුළුවන් නම් ඔබේ හදවත ගැඹුරු අභ්‍යන්තර නිස්කලංක භාවයකට පත් වේ. සංකල්ප වලින් තොර වෙලා ඔබට ඉන්න පුළුවන් නම් ඔබේ හදවත ගැඹුරු අභ්‍යන්තර නිහඬතාවයකට එයි. මම හිතන්නේ එතන තමයි මග වඩන්න ආරම්භයට හොඳම තැන. මම හිතන්නේ එතන තමයි මග වඩන්න ආරම්භයට හොඳම තැන. ඒ ගැඹුරු නිස්කලංක භාවය, ඒ ගැඹුරු නිහඬත්වය තුළින් ඇතිවෙන ශ්‍රද්ධාව තමයි
නියම ශ්‍රද්ධාව. එනිසා ඔබ මේ කරුණ පිළිබඳව නැවත නැවත හිතන්න, නැවත නැවත මෙනෙහි කරන්න. ගැටලු තැන් වෙත්නම් අද දවසේම ඔබට ඒ ගැටලු විසඳ ගන්නට පුළුවන්. භාවනා වැඩසටහන් දෙකක් තියෙනවා. මේ දෙකේදී ඔබට ප්‍රශ්න අහලා විසඳ ගන්නට පුළුවන්. ධර්ම සාකච්ඡා වැඩසටහනක් තියෙනවා. හැමදෙනාටම සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්. නැවත නැවත ඔය පිළිබඳව හිතන්න. සූත්‍ර ධර්ම ඇසුරින් ගත්ත කාරණා හතරක් මාර්ගයේ වඩන පුද්ගලයා තුළ දියුණු විය යුතු, ඇති කරගත යුතු ගුණාංග හතරක්. පළවෙනි කාරණේ අවංක වූමනාවක් තියෙන්නට ඕනේ. දෙවෙනි කාරණාව හදවතේ පිරිසුදු බවක් තියෙන්නට ඕනේ. තුන්වෙනි කාරණාව අතුලාන්තයෙන්ම ඇතිවෙන වෙනස් වීම පිළිගන්නට පුළුවන් වෙන්නට ඕනේ. හතරවෙනි කාරණාව ඔබ විමසා පිළිගන්න පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඕනේ. සාම්ප්‍රදායික පිළිගැනීමෙන් තොර විමසා පිළිගන්න කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. මේ ගුණාංග හතර දියුණු කරගන්නට පුළුවන් නම් ඔබට මේ මාර්ගය වඩන්නට, මඟ දියුණු කරන්නට, ඒ මාර්ග දියුණු කිරීම තුළින් ඵල ලබන්නට අවශ්‍ය පියවරයන් ඉදිරියට යන්නට පුළුවන් වේවි. දැන් අද පොහොය දවසේ මේ හැමදෙනාම විහාරස්ථානයට ඇවිල්ලා සිල් සමාදන් වෙලා බලාපොරොත්තු වෙන දවස පුරාවටම සිල්වත් ජීවිතයක්, ගුණවත් ජීවිතයක් ගත කරමින් ධර්ම ශ්‍රවණ, භාවනාදී පින්කම් සිදු කරමින් ප්‍රායෝගිකව මේ ධර්ම මාර්ගයේ තුල දවස පුරාවටම හැසිරෙන්නට, ඒ සඳහා අපි හැමදෙනාටම බුද්ධ ධර්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ රැකවරණය ජීවිත තුළට එකතු වෙත්වා. ජීවිතවලට ඇති වෙන අපල උපද්‍රව, කරදර, බාධක, දුක් දුන්නස් මේ හැම දෙයක්ම දුර වෙලා හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ජීවත් කරන්නට, ධර්මාවබෝධය ලබන්නට කෙලවර ඊ타මත් ඉක්මන් භවයකදී මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසුන උතුම් නිවනින් සැනසෙන්නට හැමදෙනාටම මේ සිද්ධ කරන පුණ්‍ය ශක්තිය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනාව හදවත ඇති කරගෙන හැමදෙනාම වන්දනා කරගන්න. අභිවාදන සීලස නිච්ඡං වච්ඡාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු